ඔබේ යටිසිතින් සතයක් එල්ලා සිටි කල යටිසිත ඔබට සපේනුයේ සතයක් මිස කෝටියක් නොවේ. ආයුබෝවන් දරුවනේ. සුබස් රස විද්‍යුත් අක්ෂරාව මගින් 2020 විභාගයේ ඉලක්ක කොටගෙන 7න් එකක් විභාගයට යන සංකල්පයේ යටතේ විශේෂ දේශයේ ඉලක්කගත අනුමාන කරන ලබන ප්‍රශ්නෝත්තර හා රසස්වාද විවරණයක තමයි අපි ඉදී සිටින්නේ. අපි අද බලාපොරොත්තු වෙනවා දවසින් දවස පාඩමින් පාඩම ඔබේ විභාගය ඔබටම සමීප කරවන්න. විභාගයේ පිළිබඳ යම් ආකාරයේ දෙගිඩියාවන් සිත් තුළ පවතිනවා නම් ඒ දෙගිඩියාවන් සුළු විසුණු කරලා අපේ විභාග මාවත අපිට අවශ්‍ය කරන ශක්තිය දවසින් දවස අපිට ලැබෙනවා කියන විශ්වාසය ඔබට තහවුරු කරලා ඒ සඳහා ඔබට අවශ්‍ය කරන සහාය ලබා දීම සඳහා අපි මේ ප්‍රවේශගත වෙන්නේ. අද අපි බලාපොරොත්තු වෙන මේ පාඩම තුළින් ඔබේ විෂය දේශයේ අනිවාර්ය ප්‍රශ්නයක් වන නූතන පද්‍ය සංග්‍රහයේ එන කාව්‍ය රසාස්වාදයක් පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. නූතන පද්‍ය සංග්‍රහයේ එන කාව්‍ය නිර්මාණ 25න් එකක් විභාගයට එන බව නියත වශයෙන් කිව්වේ. අපි කියන්නේ අපි ලබා දෙන කවි හතෙන් එකක් විභාගෙ ලැබිය යුතුයි කියලා. එහෙමනම් ඔබට මම යෝජනා කර කවි හතෙන් එක් කාව්‍ය නිර්මාණයක් කෙරෙහි අපි අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ. දේශීය කවි කලාකෙත වඩාත්ම සුපෝෂණීය කරන ලද මුළු මහත් හෙළ රසිකත්වයම ගෞරවාදරයෙන් පිළිගනු ලබන නාම මාත්‍රයෙන් වුවද ගරු කරන මහාගමසේකර සූරීන්ගේ නිර්මාණනීය පණිවිඩෙන් පතිරිමත සනිටුහන් වුණු මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය අද අපි රසවින්දනයට ගෝචර කර ගැනීමටයි සූදානම් වන්නේ. මාර යුද්ධයක් මාර යුද්ධයන නාම මාත්‍රය ඇසෙන කලම සියලුම ලෝකවාසී බෞද්ධ ජනතාවට බෞද්ධ ඉතිහාසය දන්නා බෞද්ධ ජනතාවට එකහෙලාම මෙනෙහි වෙනුයේ අනිකක් නොවේ. ගෞතම සිද්ධාර්ථයන් උත්තරීතර බුද්ධෝත්පත්තිය ලබා ගැනීමට ආසන්නයේ මරුන් පරදවීමේ සංසිද්ධිය ඕනෑම බෞද්ධ ඉතිහාසය දන්නා ඕනෑම බෞද්ධයෙකුගේ සිත් සතන් තුළට එකී මාන සංකල්පයේ එකී මතකය එකී අතීත සංසිද්ධිය මෙනෙහි වනවා නොවනමානයි. එකී මානසික තත්ත්වය රසික සිත් සතන් තුළ පසුබිමක්සේ සකස් කරලා මහගමසේකර සූරීන් විසින් මෙම කාව්‍ය නිර්මාණය විවරණය කිරීමට වෙරදරන්නේ එකී මාර යුද්ධය පිළිබඳ නොවේ. එකී මාර යුද්ධයට වඩා අතිශය ප්‍රබල මාර යුද්ධයක් පිළිබඳ ඉසියුම් විශ්ලේෂණයක් සිදු කිරීමටයි මහගමසේකරයන් මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය තුළින් සැරසෙන්නේ. සැබවින්ම මහගමසේකර සූරීන් ස්වකීය කාව්‍ය නිර්මාණය තුළින් අරමුණු කරගන්න ලද්දී කුමක්දයි අපි පළමුව පසක් කරගන්න සැනින්ම ඊළඟට කාව්‍ය නිර්මාණ පදමාලාව සේවනය කිරීමෙන් අපට රසය ගෝචර කරගත හැකි වෙනවා. එහෙමනම් මම කියන්න ලෑස්ති වෙන්නේ මහගමසේකරයන් මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය තුළින් අරමුණු කරගෙන තියෙන්නේ ගෞතම සිද්ධාර්ථයන් තමන් වහන්සේට හිමි සියලුම භවභෝග සැප සම්පත්තීන් අත්හැරියා. රම්‍ය සුරම්‍ය සුභ මාලිගා අත්හැරියා. ඒ විතරක් නෙවෙයි සුන්දර වූ යසෝදරාවන් අත්හැර ගියා. ඒ විතරද නැහැ තමන්ගේ ලෙයින් සුජාත රාහුල කුමරුන් අත්හැරියා. තව නුදුරු කලකදී රජකම උරුමවෙන්න සෝදානම් මේ මුළු මහත් ධර්මී තලයේ තුරටම මහා අධිකාරී බලයක් පතුරවන්න පුළුවන් මහා අධිරාජ්‍යක හිමිකරුවෙක් වීමට ඔන්න මෙන්න තිබියදී ඒවා සියල්ල අත්හැරියා. සියල්ල අත්හැරීම බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පුරාවට සසරේ පුරුදු කරගෙන ආපුරුද්දක් මිසක ඒක අලුත්ම සංසිද්ධියක් නොවේ. ඒ සසර පුරාවටම ඇති කරගෙන පුරුද්ද හේතු කොටගෙන සිද්ධාර්ථයන් මේ සියල්ල අත්හැරියා. මේ සියල්ල අත්හැරලා තමන්ගේ මේ ලෞකික ජීවිකාවත් අත්හැරලා ලෝකෝත්තර සෝය සංසොයාගෙන යන මාවතට
ප්‍රවේශගත වන්නේ මේ කිසිවක් පිළිබඳ තිබුණු ඇල්ම අතහැරලා. අල්ම අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරන ලද සිද්ධාර්ථයන් වනගත වෙලා ඒ වනාන්තරයේ තමන් වහන්සේගේ විමුක්තිය ලබා ගැනීම පිණිස මානසික වශයෙන් මහා දෙවැන්ද අරගලයක් සිදු කරමින් අධ්‍යාත්මය අවදි කරමින් අවබෝධතා ඥානය පුළුල් කරමින් මේ මහා දෙවැන්ද උත්තරීතර බුදු පදවිය උදෙසා අතිශය අරගලයක නිරත වන මොහොතක සියල්ල අමතක කර දෙමු. සියලු සැප සම්පත්තීන් අමතක කර දෙමු. බෝසතාණන් වහන්සේට අමතක කිරීමට බැරි වූ එකම එක දෙයක් තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේට අමතක වෙන්නට බැරි වූ එකම දේ කුමක්ද? සේකරයන් තමන්ගේ කාව්‍ය නිර්මාණය තුළින් අපට විස්මිත හැඟීමක් ඇති කරවලා අපිට ඒ අපූර්ව පණිවිඩය සමීපස්ත කරවනවා. ඒ අනෙකක් නොවේ සිද්ධාර්ථයන්ට අත්හරින්ට බැරි වෙලා අත්හරින්ට බැරි වෙලා හිටියේ යශෝදරාවන්. සත්‍ය වශයෙන්ම යශෝදරාවන්ම නොවේ. සිද්ධාර්ථයන්ට අත්හරින්නට බැරිව හිටියේ සත්‍ය වශයෙන්ම යශෝදරා. සත්‍ය වශයෙන්ම යශෝදරා නොවේ. එහෙනම් යශෝදරා නොවේ. යශෝදරාගේ ආත්මය හා බැඳී පවතින ඒකාත්මක වී පැවතියා වූ යශෝදරාවන්ගේ ගුණ සෝද යශෝදරාවන් අමතක කර තමා වනගත වූ සිද්ධාර්ථයන්ට යශෝදරාවන් වරින් වර සිහි වූද යශෝදරාවන් අමතක කිරීමට හැකි වූද යශෝදරාගේ ජීවිතය ඒකාත්මික පවතිනා වූ ගුණ සමුදාය අමතක කිරීමට සිද්ධාර්ථයන් අපොහොසත් වෙනවා. මහගම සේකරයන් ස්වකීය නිර්මාණකරණය තුළින් මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය තුළින් හෙළි කරන මාර යුද්ධය යශෝදරාවන් අමතක කිරීම පහසු වූද යශෝදරාවන්ගේ ගුණ අමතක කිරීමට සිද්ධාර්ථයන් විසින් ගන්නා ලද මහා භාවමය ප්‍රයෝග භාවමය ප්‍රයත්නය ආධ්‍යාත්මික අරගලයේ විවරණය කිරීම මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණයේ අරමුණ වශයෙන් අපිට පසක් කරගන්න පුළුවන්. සිවුම්ම තේරුම් ගන්න පුතේ සංකීර්ණව තේරුම් ගන්න ඒ වගේම ආධ්‍යාත්මිකව පසක් කරගන්න හැඟීම් වල එකතු කරගන්න බුද්ධිය එකතු කරගන්න මේක වෙනස් දෙයක්. ඒදී අපේ හිතට එකතු කරගත්තොත් අපේ ගතට එකතු කරගත්තොත් මේ පිළිබඳ රසවින්දනයක් කිරීමට අපිට කිසිසේත්ම අසීරුතාවයක් නැහැ. දැන් මම ඔබට හෙළි කළා මේ අරමුණ මොකක්ද කියලා. මොකක්ද අරමුණ? සියලුම භවභෝග සැප සම්පත්තින් අත්හැරලා ගේ ජීවිතය අත්හැරලා ලෝකෝත්තර මාර්ග විමුක්තිය විවෘත කර ගැනීම උදෙසා වනගත වුණු අභිනිෂ්ක්‍රමණය කළ නොයෙක් විද ආකාරයේ ලෝකෝත්තර සැප සම්පත්තිය සොයා යන සිද්ධාර්ථයන්ට යශෝදරා මෙහි වෙනවා. යශෝදරා අමතක කිරීමට හැකි වූද යශෝදරාගේ ජීවිතය ඒකාත්මික වශයෙන් බැඳී පැවතියා වූ යශෝදරාගේ ගුණ සිහි වෙනවා. ඒ ගුණ හා සිද්ධාර්ථයන් බැඳිලා හිටියා. වනගත වන සිද්ධාර්ථයන්ට බොහෝ කාලයක් බුදු බව උරුමකම් නොවෙන්නට තිබුණු රහසිගත හේතුව සිද්ධාර්ථයන්ට යශෝදරාගේ ගුණ අමතක කරන්න බැරිකමද? යශෝදරාවන් අමතක කරන්න බැරි වුණා නම් ඇත්තටම මෙතන තියෙන්නේ ලෞකික මේ බැඳීමක්, කාමභෝගී බැඳීමක් නැත. සිද්ධාර්ථයන් එසේ ආධ්‍යාත්මික බැඳී සිටියා නොව සිද්ධාර්ථයන් යශෝදරා සමග කාමභෝගී බැඳීමක් පිළිබඳ ඇති වෙච්චි කාමභෝගී හැඟීමක් නොවේ. එහෙනම් යශෝදරාගේ ජීවිතය හා බැඳී පැවතුණු ඒ ගුණධර්මයි මෙනෙහි වෙන්නේ. ගුණධර්ම මෙනෙහිදලා සිද්ධාර්ථයන් ඒවට ආස කළේ නෑ. අමතක කරන්නම බැරි වුණා. ආශා කළේ නෑ, අමතක කරන්න බැරි වුණා. ඒ ආධ්‍යාත්මික ගුණ කෙරෙහි සිද්ධාර්ථයන් පැවතියේ කාමභෝගී හැඟීමක් නෙවෙයි, රාගික බැඳීමක් නෙවෙයි, විරාගික බැඳීමක්. විරාගික වූද එය බැඳීමක්. ඒ නිසා බුදු බව ලැබීමට මෙය මහත් ප්‍රබල බාධකයක්
මහගමසේකරයන් තමන්ගේ කාව්‍ය නිර්මාණ චින්තාව තුළින් හෙළිපෙහෙළි කිරීමට බෙරවැයම් කරන බව පැහැදිලි වෙනවා. අතිශය වැදගත් දෙයක්. බොහෝ කාව්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණ ස්තුතිවලින් ඈතට ගිය නිර්මාණීය පන්හිඳින් අකුරු බවට පත් නොවුණු නිර්මාණ පත්තිරු මත ප්‍රභවය නොලද අපූර්ව දුර්ලභ ගණයේ පුද්ගල චෛතසික ස්වභාවයන් විශ්ලේෂණය කිරීම සේකරයන් විසින් මේ කාව්‍ය නිර්මාණකරණයේ සිංහල කාව්‍ය නිර්මාණකරණයේ සිදු කරන ලද අපරිමාණ වූ සේවාවක්. ඒක අතිශයින්ම වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙනවා. මෙන්න මේ කාරණා කීපය එකට එකතු කරලා පළවෙනි ඡේදය ලියනවා. කවියන් කුමක්ද? කවියා කවුරුද? නිර්මාණ අරමුණ කුමක්ද? පරමාර්ථ කුමක්ද? වැදගත් වෙන්නද? මේ කාරණා ටික පළවෙනි ඡේදයේ අපිට එකතු කරගන්න පුළුවන්. අපි දන්නවද එහෙමනම් කවියා මහගමසේකර නිර්මාණකරුවාගේ අරමුණ මොකක්ද? ඒක අපි දන්නවා. ඒක වැදගත් නැද්ද? ඒකත් අපි දන්නවා. දැන් එහෙමනම් අපිට කියන පුතේ 2 3 4 5 කියන ඡේදවලට අවධානය යොමු කරන්න. ඡේද 3ක් සඳහා කවි 3ක් අරගෙන රසෙ විඳින්න පුළුවන්. දැන් මේ රසය අපේ අධ්‍යාත්මයට નિરાයාසින් දලා එනවා. ඒ මොකද අපි අරමුණ දන්න නිසා. අරමුණ දන්නා නිසා අපිට ඊටාම පහසුවෙන් ඒ නිර්මාණයේ සිදුවෙන්නේ පහළ වේවි. හරියට නොසුදී ගලා හැරෙන දියැලක දිය දහරා පහළට ගලා හැරෙනාසේ පුතේ අපි අභිමුව මේ කාව්‍ය නිර්මාණයේ රස භාවයන් උත්පාදනය වේවි. එහෙමනම් මානවීය කාව්‍ය නිර්මාණයේ සමාරම්භය ලබන්නේ මහගමසේකරයන් හරි අපූර්ව වදන් මාලාවක් භාවිතයට අරගෙන. දැන් මම ලෑස්ති දෙවන ඡේදයට අවශ්‍ය කරන කරුණු ඒක රාශි කරගන්න. අහස පොළව ඉර හඳතරු ගම් හෝවෙව් නදී කඳුරු මනින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙහි නුදුරු. යශෝදරාවන් සුවනින්දී සිටින නිමේෂයකදී යශෝදරාවන්ටවත් නොකිය තමන්ගේ සිඟිති රාහුල කුමරුන්ටත් නොදන්නවා රහසිගතව සියල්ල අත්හැරලා කන්දකාසු පිට වනගත වුණු සිද්ධාර්ථයන්ගේ සිතුවිලි වල ස්වභාවය අන්වීක්ෂණය කිරීමට මහගමසේකර කවියා දැක්වූ සමත්කම කොයිතරම් ප්‍රබලයිද? කවියා ස්වකීය අධ්‍යක්ීන් නැමැති ආලෝක දහරා බෝසත් චිත්ත චෛතසිකයේ තුල ඇතුළු කරලා ඒ සංතානගත මනෝභාවයන් වල හැඩවුරුව පිළිබඳව ආකාරයක එකක්යි ගණනය කරලා ඒ හැඩවුරුව කාව්‍ය නිර්මාණයට මුසු කිරීමට සේකර කවියා සමත්කම් පෑවග අපිට පැහැදිලි වෙනවා. අහස පොළව ඉර හඳතරු ගම් හෝ වැව් නදී කඳුරු මනින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙහි නුදුරු. සියල්ල අත්හැරලා වනගත වුණේ ඒ සියල්ලෙන් ඈත් වෙලා ජීවිකාව ගත කරන්න. අනේ ඒ සිදුවේ එය නොවේ. සිදුවේ ඒ ඝන වනාන්තරයේ ඇතුලේ ඇතිවෙච්චි ඒ හුදකලා භාවය, ඒ නිදහස් භාවය, ඒ සෑම තැනකම සිද්ධ වුණේ ඈත තනි කරලා වූ යශෝදරා තමන්ගේ ජීවිතයේ නුදුරට පැමිණීමක් හා සමානයි. හුදකලා පසුබිම තුළ මේ හුදකලාව තනිකම පාළුව කාංශීය අභිමුව සිද්ධාර්ථයන්ගේ යටිහිතේ කොතනකෝ තැන්පත්ව පැවතියා වූ යශෝදරා පවතිනා වූ ආධ්‍යාත්මික බැලීම දේයට සැඟවූ රබර් බෝලයක් මෙන් ශනික විස්මතු වෙනවා. සිද්ධාර්ථයන් කියනවා ඒ හුදකලා පසුබිමේ ඔබව මෙනෙහි වෙනවා. අතිශයින්ම යථාර්ථවාදී දෙයක්. බෝසත් කෙනෙකුට වුවද අත්හැරීමට අසීරුම දේ පවතිනවා. ඒ අසීරුම දේ තමයි මේ දේ. එනම් අසීරුම දේ අසීරුවෙන් අත්හැරීමට බෝසතාණන් වහන්සේ ක්‍රියා කළ බව මහගමසේකරයන් වන්දනීයත්වයෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. යශෝදරාවන්ගෙන් ඈත් වෙලා අමතක කරලා වනගත වෙච්චි සිද්ධාර්ථයන්ට අනේ යලි යලිත් සිහි වුණේ යශෝදරාමයි. අත්හැර ආවාට භෞතිකව අතින් අතහැරලා ආවාට සිතින් අත්හැරලා ආවේ නැද්ද? ඒක මොනතරම් සංකීර්ණ දෙයක්ද? භෞතික වශයෙන් ඕන දෙයක් අතහැරලා ගියාට සිතින් අත්හැරීමට කොච්චරනම් මානසික දියුණුවක් මිනිසුන්ට අවශ්‍යයිද?
බෝසත් චරිතයකටත් අසීරු දෙයක් බවයි මහඳුන සේකරයන් මෙයින් කියා හිටින්නේ. එහෙමනම් ඒ ආධ්‍යාත්මික චෛතසික මේ ස්වභාවයේ ඒ අසංතානගත මනෝභාවයන් වල හැසිරීම සේකරයන් විවරණය කරපු ආකාරය පුතේ විස්මිතයි. හරිම අපූර්වයි, හරිම රසාලිත්තයි, හරිම පුදුමයි. ඒ තරමටම නිර්මාණකරුවාගේ ප්‍රතිභාව අතිශය පුතුල එකක්. ඔබේ දුරුව සිටිනා මට කදින් දැනී ඔබේ ගුණය දරුවනේ වරදවා තේරුම් ගන්න එපා. යශෝදරාවන්ගෙන් ඈත් වෙන සිද්ධාර්ථයන්ට යශෝදරාවන්ගේ ස්පර්ශය නොවේ මෙනෙහිවන්නේ. යශෝදරාවන්ගේ මෙනෙහිවන්නේ කදින් දැනී ඔබේ ගුණයේ රාගික බවක් නැත, විරාගිකයි. එන සිද්ධාර්ථයන් අද යශෝදරා සමග තියෙන යම් ආධ්‍යාත්මික බැඳීමක් පවතීද, බිඳ ගැනීමට අසීරු ආධ්‍යාත්මික බැඳීමක් පවතීද, ඒ බැඳීමක් වුණාට ඒ රාගික බැඳීමක් නැත. සේකරයන් බෝසත් චරිතයට අගෞරවයක් වුණොත් බෝසත් චරිතයේ කෝ ඇතිවෙන මානසික කැළඹීම මොන තරම් අපූර්වත්වයෙන් විශ්ලේෂණය කළාද? අපි කොච්චර පින් කරලා තියෙනවද සේකරයන් නිර්මාණ කරුවෙක් උපත ලැබුව මේ පින්බිමක අපිට පය ගහගෙන මේ වගේ කාව නිර්මාණයක් රසවින්දනය කිරීමට අපි කොච්චර පින් කරලා තියෙනවද? ඒ පිනම කොයිතරම් ප්‍රබලයිද දරුවනි. එතෙක් දවස් මා තුල වූ කලකිරීම යශෝදරා කුමරියනි දැන සිටියේ ඔබ පමණය. පුතේ සිද්ධාර්ථයන් ගිහි ජීවිතයේ පිළිබඳ දවසින් දවස කලකිරින බව දැන සිටියේ කවුද? සුදෝන් මහරජුරු. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාගේ සොළුමව මේ දෙදෙනාම දැන සිටියා. ඒ වගේම යශෝදරා දැන සිටියා. හැබෑවටම සිද්ධාර්ථයන්ගේ සිතුවිලි වල හැසිරීම හඳුනගත්තේ යශෝදරාවන් පමණයි. තමා මෙලවට ජාතක කළ පියාටවත්, තමා මෙලව හදාවඩා පෝෂණය කළ මවටවත් සිද්ධාර්ථයන්ගේ ඒ තත්ත්වය අවබෝධ කරගන්න බැරි වුණා. අම්මටවත් තාත්තටවත් අවබෝධ කරගන්න බැරි වෙන තරම් සංවේදී ආධ්‍යාත්මික අවබෝධයක් යශෝදරාවන් ළඟ තිබුණා. සිද්ධාර්ථයන්ට ඒ ගුණය අමතක කරන්න බෑ. මේ භවය ගැන කලකිරීම ඇති කරගෙන විමුක්තිකාමී ලෝකයකට යන සිද්ධාර්ථයන් සැරසෙන බව දැන ඒ සියල්ල හිතින් දරාගෙන ජීවත් වීමට යශෝදරා මොන තරම් පරිත්‍යාගශීලී කාන්තාවක් වුණාද? සිද්ධාර්ථ මගේ කියන හැඟීමට වඩා සිද්ධාර්ථ අපේ ලෝක සත්‍යයාගේ කියන හැඟීම දකින්නට යශෝදරාගේ හිතේ හරිය අඩකට ඉඩක් තිබුණා. ඒ ගුණය මතක් වෙනවා සිද්ධාර්ථයන්ට. එතික් දවස් මා තුළ වූ කලකිරීම යශෝදරා කුමරියනි දැන සිටියේ ඔබ පමණි. එයින් මිදෙන මගක් සොයා මා නිබඳව සිතුවිල්ලෙන් සිටිනා සඳ ඔබ මා වෙත දයාසිතින් සැනසිලි බස් කී හැටි මට සිහිපත් වෙයි. එකලමස්ත උකටලියට පිළියම් ඔබ පමණක් විය. ගිහිගේ පිළිබඳ අපරිමාණ කලකිරීම ඇති වෙලා ඒ කලකිරීම වලින් අත් මිදිලා ඒ සියල්ල අතහැරලා යන්නට යනවායි කියන කාරණාවට මුළු ලෝකයාම දුකින් පසු වුණා. යශෝදරාමද දුකින් පසු වුණා. යශෝදරාමට මේ විප්‍රයෝගී වේදනාව දරා ගන්න බැහැ. බැරි වුණාට සිද්ධාර්ථයන්ගේ උත්තුංග අරමුණ ඒ ආකාරයෙන් පසක් කරගැනීමේ ඥානයක් යශෝදරාවන් තුළ තිබුණා. ඒ නිසා යශෝදරාවන් සිතුවිල්ලෙන් හිඳින ආසන මා වෙත දයාසිතින් සැනසිලි බස් කී හැටි මට සිහිපත් වෙයි. සිහිපත් වෙන්නේ යශෝදරා නෙවෙයි. ලෞකික ජීවිතයේ පිළිබඳ අපරිමාණ කලකිරීම කන්දරාව ගොඩනැගිලා ඉන්න වෙලාවක ඒ බඳු අවස්ථාවක සිද්ධාර්ථයන්ට සැනසිල්ලක් කී වුණා නම් සැනසිල්ල වූයේ යශෝදරා විතරයි. ඒ ගුණය සිද්ධාර්ථයන්ට අදට අමතක කරගන්න බැරුව පවතිනවා. දයාසිතින් සැනසිලි බස් කී සැටි මට සිහිපත් වෙයි. එකල මසිත උකටලියට පිළියම ඔබ පමණක් වේ. අද මගේ උකටලී භාවයට පිළියම මේ ලෝකෝත්තර මාර්ගය. ඒ වුණාට එදා මගේ උකටලියට එකම
මේ උදකලාව විමුක්තිකාමී මාර්ගයේ යන අතරතුරේදී සිද්ධාර්ථයන්ගේ සිත තුළ යශෝදරාවන් මෙනෙහිවීම මොනතරම් ස්වාභාවිකයිද? මොනතරම් ස්වාභාවිකවද? සසර වසන තොරාවට කෙතරම් නම් අත්හැරීම පුරුදු කළද? පුරුදු කළ බෝධිසත්වයෙක් වුවද? මේ ආත්මේදී යශෝදරාවන් නම් තම පතිනිය තමන්ගේ බුද්ධත්වයට පවා ලබා දෙන්නද ඒ සහයෝගය කෙසේනම් අමතක කළ හැකිද? සිද්ධාර්ථයන් මේ වන මැදදී මේ බවුන් වඩන කල බුද්ධත්වයේ පිණිස තමන්ගේ ඥානය අවදි කර ගන්නා කල ස්වයංභූ ඥානය අවදි කර ගන්නා කල ඒ අතරේ යශෝදරාවන්ගේ ගුණ සුවඳද සිද්ධාර්ථයන්ට නැවත නැවත මෙනෙහි වුණා. අපි සාමාන්‍ය සරලව ගත්තොත් එහෙම සිද්ධාර්ථයන් ගිහිගෙන කලකිරීමක් ඇති වුණා. කන්ත ගස පිට ගිහිල්ලා අභිනිෂ්ක්‍මණය කරලා වසර 6කින් බුද්ධත්වයේ ලැබුවා කියන කාරණාව අපි කියන්නේ වාක්‍ය දෙකකින් තුනෙන්. වාක්‍ය දෙකකින් තුනකින් අපි මේ විස්මිත කාරණය කියලා ඉවර කළාට දරුවනේ ඒ කාරණාව කියලා ඉවර කරන්න බෑ සසර වසන තුලා. වාක්‍ය 3-4කින් අපි කියනවා සතර පෙර නිමිති දුටුවා, ගිහිගෙන කලකිරීමක් ඇති වුණා, රහස්ගතව කාන්තකාසුපෙන් නැගිලි අභිනිෂ්ක්‍මණය කළා, වනගත වුණා, බුදු බව ලැබුවා. කොච්චර ලේසිද? ඒ වුණාට ඒ බුද්ධත්වයේ පිණිස කරන ඒ ආධ්‍යාත්මික අත්දැකීම පුතේ සසර වසන තොරාවට නිර්වචනය කරලා නිමා කරන්න බැරි වේවි. ඒ තරමටම පුතේ සිද්ධාර්ථ චෛතසිකය ආකාර වේසකටපත් වුණා. කාම භෝගී වේසක් නෙවෙයි පුතේ, කෘත වේදී වේසක්. බෝධිසත්ව චරිතයත් තුළ නියත වශයෙන් රඳන රැඳී තිබිය යුතු කෘත වේදී වේසක්. බෝධිසත්ව චෛතසිකයේ තුල නිදන්ගතව පැවතුන බව මෙන්න පුතේ අපිට පැහැදිලි කරගන්න සීකර කවියා අපිට කාලයකට පස්සේ අපිට විනලා අතහරිනවා. මෙන්න විදින්න සිද්ධාර්ථයන්ගේ සැබෑ චෛතසිකමේ ස්වභාවය එසේ විය නොහැකිද? එසේ විය හැකි. ඇයි එසේ විය හැකි කියලා කියන්නේ? ඔබ මතක් කරගන්න සිද්ධාර්ථ කුමාරෝත්පව උත්පත්තිය. ඒ උත්පත්ති අවස්ථාවේදී උපත ලැබූ සිද්ධාර්ථ කුමාරයන් ඉහළට ඇඟිලිව සබා මොනවා දුන්නු ප්‍රතිඥාව? මම මේ ලෝකයේ ජේෂ්ඨ වෙනවා. මම නෙමේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙනවා. මේ මගේ අන්තිම උපත. මුළු ලෝකයාටම සිද්ධාර්ථයන් ප්‍රතිඥාවක්සේ ඇඟිල්ල දික් කරලා කිව්වා. අන්තිම උපත සිද්ධාර්ථ උත්පත්තියයි. අන්තිම උත්පත්තිය ලැබූ ආත්මීය සිද්ධාර්ථයන් ගෘහ ජීවිතය පිළිබඳ විවාහ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වුණේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ඒ කුමක් නිසාද මේ අන්තිම උත්පත්තිය ලබන ආත්මය ඒ ආත්මයෙන් එයින් මිදීමට අවස්ථාව ලබා ගන්න උත්සාහ කළා විය හැකි. ඒ දරුවනේ යශෝදරාවන් මෙතදුටු සිද්ධාර්ථයන්ගේ ඒ පරමාර්ථය ගලක හැපුණු විදුලි පාත්‍රයක් මිනිසුන් වෙලා ගියා. ගලක හැපුණු විදුලි පාත්‍රයක් මිනිසුන් වෙලා ගියා. යශෝදරා මෙත දකින මේ මිනිස් ආත්මයක් වශයෙන් අන්තිම ආත්මය මේ භවය නිමා කරන ආත්මයෙන් යශෝදරා දැකලා තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඒක මනුෂ්‍ය ස්වභාවයක්. ඒක මනුෂ්‍ය ස්වභාවයක්. ඒ මනස ස්වභාවය අපිට පසක් කරගන්නට පුළුවන්. එහෙමනම් පුතේ සිද්ධාර්ථයන්ට වනගත වෙලා මේ බුදු බව ලබා ගැනීමේ මාර්ගය විවර කරන අතරතුරදී යශෝදරා මිනිහි ඇති පුතුමේ කුමක්ද? විය නොහැකිද? විය හැකි. අන්තිම ආත්මෙත් කාමභෝගී ජීවිතය යමු වුණා. අන්තිම මොහොතේ කාමභෝගී නොවුණාට තමන්ගේ ජීවිතයට අත්දැක සැපයූ තමන්ගේ ප්‍රියාමිය කෘත වේදීව බෝසත් ගුණ සහිතව
මෙනෙහි කරන්නට සිද්ධාර්ථයන් සිද්ධ වුණා. සිද්ධාර්ථ බැඳිලා ඉන්නේ දැන් යශෝදරා සමග නෙවෙයි, යශෝදරාගේ ගුණ ගැන. අපි අම්මත් එක්ක බැඳෙන අවස්ථා තියෙන පුතේ, ඒ වගේම අම්මගේ ගුණත් එක්ක බැඳෙන අවස්ථා තියෙනවා. ඔබ ඔබේ අම්මත් එක්ක බැඳිලා ඇති. හැබැයි පුතේ මම බැඳිලා ඉන්නේ මගේ අම්මත් එක්ක නෙවෙයි. මොකද මගේ අම්මා ජීවිත නතර නැහැ. ඒ නිසා මම බැඳිලා ඉන්නේ මගේ අම්මත් එක්ක නෙවෙයි පුතේ, මගේ අම්මාගේ ගුණත් එක්ක. ගුණත් එක්ක බැඳිලා ජීවත් වෙන්න පුළුවන්. සිද්ධාර්ථයන්ගේ ගුණත් එක්ක බැඳිලා ඉඳීමේ ඇති අස්වාභාවික බවක් නැහැ. ඒ විකෘතියක් ඇත්තේ නැහැ. ඒ මිනිස් ස්වභාවය තාම බුදු බව ලැබුවේ නැහැ. බුදු බව ලැබීම උදෙසා සියල්ල අත්හරිමින් යන අතරතුරේදී මේ තරම් අපහසුතාවල සිද්ධාර්ථයන් මොන දුන් බව සේකරයන් කිව්වා කාර්ය විස්මිතයි. හිමත් වසත් කලට සැප සම්පත් පෙරවිමාන ගැයුම් වැයුම් ගඳ විලවුන් කසී පළස් සුවඳ ගොජුන් වරාංගනන් පිරුණු අත් ඇතොර රජගේ පිරි රාජ ඉසුර අලස ගමන කාම දිරිය සිද්ධාර්ථයන් ලැබුණු සැප සම්පත්තියෙන් සිට මේ සියල්ල සිද්ධාර්ථයන් අතහැරියා. සුදෝන් මහරතුමා විසින් දිව්‍ය ලෝකයක් මවා පෙන්වා සිද්ධාර්ථයන්ට ගිහිගේ පිළිබඳ කලකිරීමක් ඇති නොවන විදියට සිද්ධාර්ථයන් පරිණත අවධියට ලක් වූ අවස්ථාවකදීවත් සිද්ධාර්ථයන් රජ විදර රඳවා ගන්න පුළුවන් වේවි කියලා අරමුණු කරගන්නද මේ සුදෝන් මහරජුන් පුතේ ඒ අවස්ථාවේ ක්‍රියා කළේ දිව්‍ය ලෝකයක් මවා සිටින්නට. බොහෝ සැප සම්පත්තිය දුන්නා. සියල්ල සිද්ධාර්ථයන්ට සියල්ල එක වගේ නොගැලපෙන සහ අනවශ්‍ය දේවල්. නොයා සිද්ධාර්ථ කුමාර පාලවේ සත්‍රුවන් සද්දිනකින් යන්නට එපා සිද්ධාර්ථ. දින 7කින් ඔබට සත්‍රුවන් පහළ වෙනවා. යන්න එපා සිද්ධාර්ථ. විතරද නෑ 2000ක් පොදෙව්වෙන් සතර මහා දිවයින් සැදුම්ලත් සක්වලේ එක් රජයි. මේ මුළු මහත් සක්වලේම එකම එක බලවත් රජු ඔබයි. යන්න එපා සිද්ධාර්ථ. සිද්ධාර්ථයන්ට රැඳෙන්න තරම් වටිනාකමක් මේ කිසිදු වස්තුවක නැත. ආධ්‍යාත්මිකව බුද්ධත්වයේ මාවතට ප්‍රවේශ වෙලා ඒ ප්‍රවේශලා ඉන්න අවස්ථාවකදී මේ භෞතික සම්පත් කිසිවක් සිද්ධාර්ථයන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. පහසුවෙන් මම ඒ හැම අත්හලෙමි. එහෙත් ඔබ ගැන මතක දැනුදු මාසිත පෙළයි දරුවනේ සත්‍යම සත්‍යය. විස්මිතයි පුතේ. සිද්ධාර්ථයන්ගේ සිත මහදම සීකරයන් සොකී නිර්මාණ චිත්තාව තුළින් ස්පර්ශ කලාකාරය පුතේ විස්මිතයි. සිතාගත හැකි. සිත ඉවර කරගත හැකි. රසාලිප්තයි. භාවගෝචරයි. රස භාවයන්ගෙන් පිරීලා දැනුදු මාසිත පෙළයි. ඒ සියල්ල අත්හැරියම හරිම අපහසුවෙන් අත්හරින්න බෑ ඔබේ ගුණ. සිද්ධාර්ථ යශෝදරා අත්හැරී කොච්චර අමාරු වෙනවද? එහෙමනම් බුදු වන කෙනෙකුට වුවද තමන්ගේ ජීවිතයේ හා ඒකාත්මික වන අය සහ ඒ අයගේ ගුණ අමතක කරන්න බැහැ දරුවනේ. අමතක කරන්න බැහැ. කොයිතරම් ලස්සනයිද, කොයිතරම් අපූර්වද, කොයිතරම් මනස්කාන්තයිද. නිර්වචනය කරන හැටි අනිර්වචනීයයි. සුවහසක් තරබිරුණු රාත්‍රියේ නිල්හසු යන්නට තනිවමා බවුන්දම් පුරන කල සුවහසක් සිත් රැගෙන ඔබේ රුව ඉපදී ගෙනී දෙවී යයි. බවුන් වඩන්නට දැස් පියාගන්න නිමේෂය කොතනද? ඒ දැස් පියන් බෙදී අතරින් යශෝදරාවන්ගේ රුව, ඒ අතරතුරේ යශෝදරාවන්ගේ ගුණ සිද්ධාර්ථයන්ගේ සිත ආක්‍රමණය කරලා ඔබ ගතේ මුදු මෙලෙක ඊට වැඩි බලවත්ව සිද්ධාර්ථයන් කොච්චර අසීරුතාවයට ලක් වුණාද? මේ බවුන් වඩන නිමේෂයේ යශෝදරාවන්ගේ කයේ මුදු මෙලෙක දැනුණා. ස්පර්ශ ගෝචර වුණා. ඊට වඩා නැහැ නෙවෙයි ඔව්
ඒ කායක ස්පර්ශයේ ස්මරණය වෙන්න ගත්තා. ඒක සත්‍යය. ඒක ඔව්. ඒ විතරක් නෙවෙයි පුතේ, ඒට වඩා බලවත් ඔබ සිතෙහි මුදුමෙලක මා පෙළුවා. කයද මා පෙළුවා. හැබැයි ඒ පිළීම මම නතර කළා. ඒත් ඔබේ ගුණ, ඔබේ මුදුමෙලක, ඔබේ සිතුවිලි වල මුදුමෙලක මාව නැවත පෙළදමා. බුදු බව ලබන්නට සැරසෙන සිද්ධාර්ථයන් කළ මාර යුද්ධය, අර බෞද්ධ ඉතිහාසික කළ මාර යුද්ධයද ඊට වඩා අභිභවාගේ මේ මානසික මාර යුද්ධයද දරුවනේ, මේ දෙකම මහා යුද්ධයන් දෙකක්. සේකර කවියා මොනතරම් නම් සංවේදී වුණාද? මේ සිතුවිලි අපට එකතු කරලා අපේ දෑතට දෝතින් දෙන්නට සේකර කොච්චර සමත් වුණාද? එය මකාලන් පිණිස තව තවත් දුක් දෙමින් කය පෙළෙවි. පුතේ දුෂ්කර ක්‍රියාවක් කරා කියලා අපි කිව්වා. ඒ දුෂ්කර ක්‍රියාවන් සිද්ධාර්ථයන් කළ බව බෞද්ධ ඉතිහාසයේ අසා තිබෙනවා. දැන් සේකරයන් කියනවා ඒ දුෂ්කර ක්‍රියා කළේ කොහොමදද? යශෝදරා අමතක කරනු පිණිස. යශෝදරා මතක් වෙන හැම වෙලාවම සිද්ධාර්ථයන් දුෂ්කර ක්‍රියා කළා. යශෝදරාවන් මතක් කරන ප්‍රමාණය කොච්චරද? ඒ තරමටම දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කළේ යශෝදරා අමතක කරා. දුෂ්කර ක්‍රියා කළේ යශෝදරා අමතක කරා. පුතේ විමුක්තිකාමීකුගේ හිත තුළ තිබෙන ඒ අරගල ජයග්‍රහණය කිරීමට ඒ මිනිසා පැහැදි දුෂ්කරතා ආදක බාධක කොච්චරද? පුතේ ඔබට තියෙනවා විභාග විමුක්තිය. ඒ විභාග විමුක්තිය ඉටු කරගෙන මිනිස්සු ඔබට නොයෙක් ආකාරයේ පරාජය කරන්න සිද්ධ වෙනවා. අරගල කරන්න සිද්ධ වෙනවා. බහුමය අරගල කරන්න සිද්ධ වෙනවා. අමතක කරන්න සිද්ධ වෙනවා. අතහරින්න සිද්ධ වෙනවා. මතක් වේවි. මතක් වෙන තරමට දුෂ්කරතාවයන් වලට මුහුණ දීලා ඒ සුඛය අමතක කරලා දුක පුරුදු වෙන්න. ඒ විමුක්තිය ලබා ගැනීමේ මාවත. ඒ විමුක්තිය ලබා ගැනීමේ මාවත බව හිතට ගන්න. සිරුරු හිරිගඩු නැගෙන සිහිත කලින් නොපිලිසන් සිරුර ඇතිව කල්යවමි දහදියෙන් ලුණු පිපෙන දූලි වැකි කොරල ඉරි තැලෙන ගිනියමේ දිවකිරෙන පිපාසා නොසිතිවා දැඩි තවුස්දම් පුරමි දැඩිසේ තවුස්දම් පෙරුවේ කුමක් උත්සාහද යශෝදරා අමතු කිරීම. නහර වැල් ඉලිප්පි කටු ගැසුණු පොතු සිරුර වරින් වර හාමතින් අදහැලේ ක්ලාන්තව වතුර බිඳක් බොන්න නැතිව කටු කොහොලෙන් පිරිච්චි වනමාවතේ රඳන ගස් මුල් යට නිදන ක්ලාන්තව ඇද වැටෙන සිද්ධාර්ථයන්ගේ පුතේ රජගෙදර සිහිපත් නොවෙන්නේ ඇද්ද එකම වරක්වත්? එකවරක් නෙවෙයි පුතේ, 100 වරක් මතක් වෙන්නට ඇති. මල් ඇතුළු සිරියහන් රාජ භෝජන වල වැළඳූ රාජ භෝජන මතක් වෙන්නට ඇති. මතක් වුණාට ආසකලේ නෑ, බැඳුනේ නෑ, අත්හැරියා. ක්ලාන්තව ඇද වැටෙනවා. ඒකට මතක් නොවෙන්නේ නැද්ද? අනුමානයක් නෑ මතක් වෙන්නේ නැති. මතක් වුණාට අමතක කළා. ඒකයි සිද්ධාර්ථයන්ගේ ආධ්‍යාත්මික දියුණුව. නිලංකාරව දේශ දෙකන් ගැබ බිහිරි වේ හිස් කබල කුරුවා විසන්දි වේ සංදි. හික්මවා සිත පසක් කරව ඇත්ත ඉවසා එහෙම දිවා රැ වෙරදරමි. දිවා රාත්‍රී වේදකින් තරම වෙරදරුවා. ඒ සියල්ල කාමකාදමලා උත්තරීතර විමුක්තිය උදෙසා සැරසෙන්නට. එහෙත් ඔබ ගැන මතක මොහොතකින් සියලු වෙල බිඳර පැන නැගී අවුල් කරවයි මසිත. සියල්ල අත්හැරීමට අවශ්‍ය කරන ධෛර්යය, ආත්ම විශ්වාසය, චිත්ත ශක්තිය, අධිෂ්ඨාන ප්‍රතිපද චිත්ත ධෛර්යය සියල්ල තිබෙනවා. හැබැයි ඒ සියල්ල පරාද කරලා ඊළඟ නිමේෂයේදී යශෝදරාගේ ගුණ සිහි වෙනවා.
සිද්ධාර්ථයන් බුදු බව ලැබුවේ පහසුවෙන් නෙවෙයි අපහසුවෙන්. ධර්මණී මෙනෙහි කරගන්න මහගම සේකර කවියා සිද්ධාර්ථ චෛතසිකය මේ තරම් සංස්පර්ශනීය කලේ කොහොමද? විමතියක් විශ්විත දෙයක්. එනම් සේකර කවියා සිද්ධාර්ථයන්ගේ චෛතසික ස්වභාවය ඒ මානසික අරගලය සිදු කළ ආකාරය විශ්ලේෂණය කිරීම මේ කාව්‍ය නිර්මාණය තුළින් සිදු කොට ඇති බව පැහැදිලි වෙනවා. දැන් අපි මේ කතා කළ කාරණා නිදසුන් ගන්න තුනක් අපි ඡේද තුනක් සඳහා තෝරාගෙන හතරවෙනි ඡේදයේදී අපි බලන්නට ඕනේ කවියා විසින් භාවිතා කරන කාව්‍ය උපක්‍රම මොනවාද කියලා බලන්න ඕනේ. නිර්මාණ අරමුණ සාක්ෂාත් කරගෙන කවියා භාවිතා කළ උපක්‍රම මොනවාද? භාවිතා කළ උපක්‍රම අතර කවියා විසින් භාවිතා කළ ප්‍රධානතම උපක්‍රමයේ කාව්‍යාකෘතිය. අපි දන්නවා මිනිසාට අභ්‍යන්තර ආත්මයක් වෙන බාහිර කයක් ඇත්තාසේ කවියකට කාව්‍ය චින්තාවක් මෙන්න කාව්‍යාකෘතියක් තිබිය යුතුයි. කාව්‍ය චින්තාව කුමක්ද? මානසික අරගලය. මානසික අරගලය මහා දෙවන්ත අවියාවුද සම්පන්න මහා සෙබල කණ්ඩායමක් මොන්ලා කරන සටනක් වගේ මහා ගෝරනාඩුවක් වතුරන එකක්ද? නැත. අරගලය තමයි වෙඩි හඬ පැතිරෙන, ගිනි හඬ විසිරෙන යුද්ධයක් නොවේ. මේක නිහඬ යුද්ධයක්, සීතල යුද්ධයක්. ඒ සීතල යුද්ධයට සඳස් කවිය සිව්පදාකෘති කියලා පෙන්නනවා. සීතල මානසික යුද්ධය විවරණය කරන්න කවියා උපයෝග කරගත්තා නිදහසේ නිහඬව කවි රස විඳින නිස්දස් කවියාකෘති භාවිතා කළා. වස්තු විෂයට, කතකයාට, අරමුණට, චෛතසිකයට සකල විද දේවල් වලට පුතේ ආකෘති ගැලපෙන ආකෘතිය. විතරද භාෂාව අතිශයින්ම මනරම්. භව ගෝචර හැඟීම් ඉස්මතු කරන, භව මේනෙම බුද්ධිමය සංවාද ඇති කරන, මහා තර්කානුකූල එකිනෙකට එන හප්පල කැලි කැන්න සොම්නු විසුණු වෙන තර්ක විතර්ක හදන බුද්ධි ගෝචර භාෂාව කවියා පාවිච්චි කරනවා. භව ගෝචර වූද බුද්ධි ගෝචර වූද භාෂාවක් භාවිතා කළා. ඔබේ දුරුව සිටිනා මට තදින් නැමී ඔබේ ගුණේ එතෙක් දවස් මාතුළු කලකිරීම. භාෂාව කොච්චර අපූර්වද, කොයිතරම් අපූර්වද. සිටිවිල්ලෙන් හිඳිනා සඳ ඔබ මා වෙත දයාසිතින් සැනසිලි බස් කී හැටි මට සිහිපත් වෙයි. භාෂාව සරලයි. සරල භාෂාවක් භාවිතා කළා. සංකීර්ණ මිනිස් චෛතසිකයක් විශ්ලේෂණය කළාට ඒ සංකීර්ණ මිනිස් චෛතසික විශ්ලේෂණය කරන භාවිතා කරේ කවියා සංකීර්ණ භාෂාවක් නොවේ. සරල භාෂාවක්. ඉදිරියට වගේ සංකීර්ණ භාෂාවක්, ව්‍යක්ත භාෂාවක් තියෙනවා. මොනවද? කිමත් වසත් කලක කිසියම් ව්‍යක්ත බවක් තියෙනවා. ඒ ව්‍යක්ත බව එකතු වීමෙන් සිද්ධ වුණේ මොකද්ද? කවියේ ගරු ගාම්භීරත්වයේ වැඩි වෙන්නට පටන් ගත්තා. කවියේ වටිනාකම වැඩි වෙන්න පටන් ගත්තා. කාව්‍ය නිර්මාණයේ පුරාවටම කවිය උපයෝග කරගත්ත භාෂාව හරි මනරම්. හරි මනරම් කාව්‍ය නිර්මාණ භාෂාව කවිය උපයෝග කරගත්තා. කාව්‍ය නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය දක්වා තේ භවමය හා බුද්ධිමය සංවාද එකිනෙකට ගොඩනගෙනවා. කාව්‍ය නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය දක්වාම මනරම් චිත්‍ර රූප ජනිත වෙනවා. බෞද්ධයින් වන අපට බෝසත් චරිතය පිළිබඳ මෙවැනි සිතුවම් කොයිතරම් ගෞරවාන්විතද. කාව්‍ය නිර්මාණයේ ආරම්භයේ සිටම අද්භූත රසය අපට ගොඩනගෙනවා. ඒ වගේම සාන්ත රසය අපට ගොඩනගෙනවා. කරුණා රසය අපට ගොඩනගෙනවා. රස භාවයන්ගෙන් පිරුණු කාව්‍ය නිර්මාණය. නිර්වචනය කළ හමාර කළ නැහැ කාව්‍ය නිර්මාණය. රස විඳලා හමාර කළ නැහැ කාව්‍ය නිර්මාණය. නිර්මාණකරුවාගේ අරමුණ ඉෂ්ට සිද්ධ වුණු කාව්‍ය නිර්මාණයක් වශයෙන් අපිට මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය නම් කළ හැකියි. දරුවනේ මේ මාර යුද්ධය ලිවීමේ හැකියාව හදාගන්න ඔබේ විභාග විමුක්තිය අභිමුව ගොඩනැගෙන මාර යුද්ධයට මේ මාර යුද්ධය ඔබට ගැලපෙන, ඔබට සවිය දෙන, ඔබට ඕනම යුද්ධයක් කළ හැකියි හිතන්න පුළුවන් ආත්ම විශ්වාසය ගොඩනගෙන මාර යුද්ධයේ කාව්‍ය නිර්මාණය කියවන්න, අහන්න, ලියන්න, ලියා පුරුදු වීම
මේක ඔබට ඔබේ ඉරණම විසඳන අපූර්ව යුද්ධයක් විය හැකියි. අපූර්ව යුද්ධයක් විය හැකියි. ඒ යුද්ධයෙන් ජයෙන් ජය අත්කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් මෙබඳු පාඩමකදී හමු වෙලා අපි තවදුරටත් අපි මේ භාගය උදෙසා ශක්තිමත් අත්දැක ලබා ගැනීමට පදනම සකස් කරගමු. ඔබ හැමට තෙරුවන් සරණයි.